ශ්‍රවණය කරමු. පන්සිල් සමාදන් වෙලා සිටින නිසා නැවත පන්සිල් ගන්නට ඕනන්නේ නැහැ. ඒ නිසා කවුරුත් සද්ධර්මයේ ශ්‍රවණය කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිව්යෝර්ක් මහා විහාරේ අපේ ක්වීන්ස් විහාරේ නේද ක්වීන්ස් පන්සලේ වැඩ සිටින අපේ ගරුතර නායක හමුදුරුවන් වහන්සේලාගෙන් ඒ වගේම පූජනීය පණ්ඩිත හමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්වතුනි, අද මේ වටින සන්ධ්‍යා යාමයේ ඔබ හැම කෙනෙක්ම මේ මහා විහාරයට එකතු වෙලා සිටින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු බණපදයක් ඉගෙන ගැනීමේ තේරුම් ගැනීමේ අභිලාෂය අරමුණ ඇතුව. ඉතින් අපි තාම සතුටු වෙනවා කෙටි කාලයකට එක්සත් ජනපදයට වැඩම කරපු මේ ධර්මචාරිකාවේ අවසාන ප්‍රසිද්ධ ධර්ම දේශනාව නිව්යෝර්ක් මහා විහාරයේදී සිද්ධ කරන්නට අපිට අවස්ථාවක් ලැබීම පිළිබඳව. මීට වසර කීපයකට පෙර අපි මහා විහාරයේ ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඊටම අතිශය නමුත් යොදාගෙන ඒ කාලේ මහා විහාරයේ වැඩ ඉඳගෙන මේ උතුරු ඇමරිකාව තුල සද්ධර්මය ව්‍යාප්ත කරන්නට කටයුතු කරපු අපවත් වී වදාළ අතිඋතුම් කුරුණෑගොඩ පීතිස්ස නායක හමුදුරුවෝ වැඩ හිටියා. උන්වහන්සේ කාලෙත් අසනීප තත්වයන් රෝගාබාධ තත්වයන් එක්ක තමයි බොහෝම වයෝවෘද්ධව වැඩ සිටියේ. නමුත් නැවත අපි වැඩම කරනකොට උන්වහන්සේ අපවත් වෙලා දැන් මගේ මතක විදියට මාසයකට අධික කාලයක් ගත වෙලා තිබෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා. ඉතින් අපිට මේ පින්කමේ මූලික අරමුණ කරගන්න පුළුවන් මේ උතුරු ඇමරිකාවේ සද්ධර්මය සම්බුද්ධ ශාසනය තහවුරු කරන්න අප වෙලා කටයුතු කරපු බෝධිසත්ව ගුණ ඇති අතිඋතුම් කුරුණෑගොඩ පීතිස්ස අපේ නායක හමුදුරුවන්ට පින් අනුමෝදන් කිරීම. මේ පින්කමේ අපිට මුඛ්‍ය අරමුණක් තේමාවක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අප මෙවර මේ රටට වැඩම කරෙව්වේ මේ ඉදිරිපිට වාඩි වෙලා ඉන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇමරිකා එක්සත් ජනපදයේත් කැනඩාවෙත් නිව්සීලන්ත සහ ඔස්ට්‍රේලියා කියන රටවල් වල ප්‍රධාන නියෝජිතතුමන් ලෙස කටයුතු කරන අපේ සදහවත් ඩිලාන් ආර්යවංශ මැතිතුමත් නිමාලි ආර්යවංශ මැතිණිය. ඒ පවුලේ දුවදරුවෝ. ඒ ඇත්ත තමයි අපිව ආරාධනා කරලා බොහෝම ගෞරවාදරයෙන් මේ රටට වැඩම කරවා ගත්තේ. ඒ ඇත්තන්ගේ ආරාධනය නිසා අපට වර්ජිනියා, නෝර්ත් වර්ජිනියා, ඒ වගේම මේරිලන්ඩ්, වොෂින්ටන් ඒ ආදී ප්‍රදේශවලත් සද්ධර්ම දේශනා රැසක් සිද්ධ කරන්නට ලැබුණා. ඒ වගේම මේ පළාතේ නිව් ජර්සි ඊළඟට ස්ටැටන් අයිලන්ඩ් සහ අවසාන දේශනාව ලෙස මහා විහාර දේශනාව කරන්නට ලැබුණා. ඉතින් අපේ ඩිලාන් මැතිතුමාගේ
හෙටට යෙදෙන ජන්මදිනය ගාන කියන්නේ කීයටද කීයද කියලා වයස නමුත් එතුමාට ආශිර්වාද තමයි අපි මේ පින් කටයුත්ත සිද්ධ කරන්නේ. එතුමා හරි ශ්‍රද්ධාවෙන් විශාල වියපැහැදමක් දරලා අපේ ගුවන් ගමන් ඒ වගේම අපේ නවාතැන් පහසුකම් සියලුම ප්‍රත්‍ය පහසුකම් ඒ සියල්ලම මම විශ්වාස කරනවා රුපියල් මිලියනයකට අධික මුදලක් මේ ගමන වෙනුවෙන් අපව වැඩම කරවන ඒ කටයුතු වලට එතුමා වෙන් කරා. මේ අපේ සාගර මහත්තයා මේ පින්කමේ ෆොටෝස් ගන්නම ලංකාවේ ඉඳලා ගෙන්නව ගත්තා. අලුත් ජනාධිපතිතුමාගෙත් දැන් පළවෙනි ඡායාරූපෙ හැමත් එතුමා තමයි කරලා අපි දැන් මේ Facebook වල හැම දකින්නවා සාගර කියලා ගහලා තියෙනවා. අර ඇමති මණ්ඩලෙත් එක්ක ගහපු ෆොටෝ එකේ හැම ඉතින් මෙතුමා මේ පින්කමටමයි ගෙන්නවගෙන තියෙන්නේ. තිලන් මහත්තයා හරි පිළිවෙලට පින්කම් කරන කෙනෙක්. කරන වැඩ හැම එකක්ම ලස්සනට කරලා ලස්සනට ඉවර කරන කෙනෙක්. ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් එතුමා මේ පන්සලෙත් පැරණි දායකේ මේ ස්ථානේ හදද්දි පවත්වාගෙන යද්දි තිලන් මහත්මයා ඒ වගේම අපේ නිව්ජර්සි විහාරස්ථානේ ප්‍රධානම පැරණිම දායකෙක් දැන් එතුමන්ලා ජීවත් වෙන පළාතේ හොඳට දම් පින්කම් කරන අම්මට තාත්තට හොඳට සලකන හොඳ බෞද්ධයෙක් ලෙස එතුමා මේ කටයුතු කරන්නේ. අපි හරි සතුටුයි එතුමා වගේ ව්‍යාපාරිකයෙකුට උපන් දිනය වෙනුවෙන් ඕනනම් රාජරාජ මහා මාත්‍ය ආදීන් ගෙන්වාගෙන ලොකු පාටි එකක් ගන්න පුළුවන්. නමුත් එතුමා කල්පනා කළේ අපේ කොමියුනිටි එකට මොකක් හරි හොඳ දෙයක් කරන්න. ඒ නිසා ඒ සියලුම දේවල් කරලා අපව වැඩම කරවලා දැන් ධර්මදේශනා ගණනාවක් සිද්ධ කරා. ඉතින් වැඩි හිටියෝ වෙනකොට අපි ටිකක් වෙනස් විදියට ජීවිතය ගැන හිතන්න පටන් ගන්න එපා. නැත්තම් අපි වැඩි හිටියෝ උණු බවට සලකුණක්වත් නැහැ. අපි අවුරුදු 18 දී උපන් දිනේට කරපුවා නම් අපි 48 දී කරන්නේ අපි මුකුත් ඇත්ත වශයෙන්ම දියුණුවක් ලැබලා නැහැ කියන එකේ අදහස. ඉතින් අපි සතුටු වෙනවා මේ උතුම් පින්කම් මාලාව එතුමාගේ සුජීවත්ව සිටින අම්මා තාත්තා දෙන්නට පින් දෙන්නත් නෝනාගේ නමින් මියගිය මං හිතන්නේ පියාණන් වහන්සේ මිය ගොස් තිබෙනවා. සුජීවත්ව ඉන්නවා මෑණින් වහන්සේ එතුමියට ආශිර්වාද කරන්නත් ඒ උතුම් පින් කටයුත්ත අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පන්සලේ දායකයෝ තමයි මේ බණ දේශනාව මේ විදියට වැඩ ඉන්න ලොකු සායනහන්සලගේ පඬිත හාමුදුරුවෝගේ මඟ පෙන්වීම ඇතුව හොඳට සූදානම් කළා. විශාල පිරිසක් මේ ස්ථානයට රැස් වෙලා තිබෙනවා. අද මෙහි වැඩ කරන දවසක නිමාවනේ වැඩ කරන දවසක ඒ වුණාට මම හිතනවා කවුරුත් අද තමන්ගේ නිවාඩුවක් ගන්න ඇති කියලා. මොකද මෙහි තෑන්ක්ස් ගිවින් ඩේ ඊයේනේ ඊයට යෙදලා තිබුණේ. ඉතින් ඒ නිසා ඔයත්ෝ අද දවසේ රාජකාරී සමහරු නිවාඩු දාලා ඒ වුණත් බොහෝම සතුටින් බණ අහන්නයි ඉඳලා. ඉතින් මම කැමති ඊටාම වටින ධර්ම සංකල්ප කීපයක් කතා කරන්න මෙලොවට සහ පරලොවට දෙකටම ප්‍රයෝජනවත් වෙන. දැන් අපිට උතුම් නිවන් මඟ සාධනය කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මතා තියෙනවා පුහුණුවෙන්ට කියලා. ඒ අතර ධර්මතා පහක් පෙන්වනවා අංගුත්තර නිකායේ ආදී සූත්‍ර ගණනාවක මේ ධර්ම පෙන්වනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. මේවා පංච බල ධර්මයන් ලෙස බල ධර්ම පහක් ලෙස ධර්මය උගන්වනවා. අපි තුල ගොඩනගා ගත යුතු ශක්තියින් පහක් නිවන් මඟ සාධනය කරගන්න හිතන අය. ඉතින් මේ නිවන් මඟ සාධනය කරගන්න තථාගතයන් වහන්සේ යෝජනා කරපු මේ ධර්ම අපිට මෙලොව ජීවිතයේ සාර්ථකත්වයටත් හොඳට ඒක යොදා ගන්න පුළුවන් ඒ සංකල්ප. දැන් ශ්‍රද්ධා කියන සංකල්පය ගත්තොත් ඒ ශ්‍රද්ධා කියන බල ධර්මය අපිට පුහුණු කරගන්න කියලා කියන්නේ නිවන සාධනය කරගන්න. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවා. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව ඔබට තිබෙන උතුම් අවබෝධය, පැහැදීම, විශ්වාසය, ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා.
කොහොමද ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී ලෙස අපි නව ගුණයකින් යුක්ත තථාගතයන් වහන්සේගේ ගුණය නුවණ ගැන අපි පහදින්න ඕනේ අවබෝධයෙන්. මොකද ඒ ශ්‍රද්ධාව ඇතුලේ තමයි අපි සද්ධර්මය අහන්නේ. ඊළඟට තව තවත් සද්ධර්මය ඇසුරු කරන්නේ. එතනින් එහාට තමයි අපි පුහුණුව පටන් ගන්න. උතුම් ආර්ය මහා සංඝරත්නය ගැන පහදින්නේ ඒ සද්ධර්මය අනුගමනය කරලා විමුක්තිය ලැබපු උත්තමයෝ ගැන තියෙන පැහැදීම ඊළඟට එන්න. එතකොට තුනුරුවන් කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව ලෙස පෙන්වුවට ඒක ආරම්භ වෙන්නේ කොතනින්ද? අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානය ගැන අපිට තියෙන පැහැදීම. දැන් මේක දැන් අපේ සාමාන්‍ය ජීවිතේට උදව් වෙන්නේ කොහොමද? දැන් මේ ශ්‍රද්ධාවේ අනිත් පැත්තනේ සැකය කියන එක. ශ්‍රද්ධාවේ අනිත් පැත්ත තමයි සැකය. එතකොට විචිකිච්ඡානේ ඩවුට් කියලා කියන්නේ. විචිකිච්ඡා. දැන් විචිකිච්ඡාව නැතිවීම තමයි ශ්‍රද්ධාව තහවුරු වීම කියන්නේ. අපේ ධර්මයේ උගන්වන්නේ බුද්ධ ආදී අටතන ගැන සැකය දුරු වෙන්න ඕනි කියලා. ඒ කිව්වේ මොකද්ද? බුද්ධ ආදී අටතන කිව්වේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ ගැන, සද්ධර්මයේ ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන, සීලය ගැන, පෙර භවය ගැන, පසු භවය ගැන, පෙර සහ පසු කියන භවයන් පිළිබඳව ඒ අවස්ථා දෙකම ගැන, ඊළඟට පටිච්චසමුප්පාද ධර්මය ගැන. ඔක තමයි අටතැන. ගොඩක් අය බුද්ධ ආදී අටතැන කිව්වට අටතැනම දන්නේ නැන්නේ නේද? බුදුහාමුදුරුවෝ ගැන සැක නැති වෙන්න ඕනි, දහම ගැන සැක නැති වෙන්න ඕනි, ආර්ය මහා සංඝරත්නය ගැන සැක නැති වෙන්න ඕනි, සීලය ගැන සැක නැති වෙන්න ඕනි, පෙර අපි ඉපදිලා තියෙනවා කියන එක ගැන සැක නැති වෙන්න ඕනි, ආයෙත් අපිට උපදින්න වෙනවා කියන එක කෙලෙස් සිතුරු නම් සැක නැතුව අපිට ඒක ගැන විශ්වාසයක් තියෙන්න ඕනි. ඊළඟට දැන් සමහරුන්ට තියෙන කලින් නම් ඉන්නේ නැති ආයෙත් නැතුව ඇති. දැන් සමහරුන්ට කලින් ඒවා අපි විශ්වාස කරන්නේ ආයෙ උපදී කියලා විශ්වාස කරන අය ඉන්නවා. එහෙම බෑ. දෙකම ගැන විශ්වාසික විතෙන්න ඕනි ළඟට. ඊළඟට අවසාන වශයෙන් පටිච්චසමුප්පාද ධර්මය ගැන කිව්වේ මේ ලෝකේ යමක් පවතිනවා නම් හේතු ඵල ධර්මයේ ප්‍රතිඵලයක් කියන එක. හේතු නිසාමයි ඒක සැකසෙන්නේ. ඒ හේතු නැත්තම් ඒ ඵලය නෑ කියන ඒ ගැඹුරු පැහැදීම අපිට තියෙනවා. ඔය කාරණා ගැන සැක තියාගෙන නිවන් මඟ පුහුණු වෙන්න බෑ. නිවන් මඟ පුහුණු වෙන්න නම් ඔය කරුණු 8 ගැන සැක නැතු වෙන්න ඕන. දැන් සාමාන්‍ය ජීවිතයේ සාර්ථකත්වයටත් තියෙන විශාලම බාධාවක් තමයි මොකද්ද? විචිකිච්ඡාව. ගෙදර ඉන්න නෝන මහත්තයාට ස්වාමි පුරුෂයා සැකයි නා. ස්වාමි පුරුෂයාට තමන්ගේ නෝන මහත්තයා ගැන සැකයි නා. එතකොට ඒ ගෙදර ප්‍රොඩක්ටිවිටි එක ඉවරයි නේ. ඒ ගෙදර කිසිම ආකාරයක නිෂ්පාදනයක් වෙන්න අවශ්‍ය කරන පදනම හැදෙන්නේ නැහැ. මොකද සැකය ආපු ගමන් පටන් ගන්න සැනසෙල්ල දීමද වද දීමද? වද දීම. සැකය කියන්නේ මේ විමසීම සොයා බැලීම කියන தত্ত্বය නෙමෙයිනේ. සැකය කියන්නේ තමන් ඉන්නම අදහසක ඒ අදහස තහවුරු කරගනිමින් යන එකනේ සැකය කියන්නේ. නැතුව අර විමර්ශනය නෙමෙයි. විමර්ශන ගුණය හොඳයිනේ බුද්ධ ආගමේ කියනෝනේ විමර්ශනය ඕනේ කියලා. නේ? සොයා බැලීම, විමසීම, තහවුරු කර ගැනීම ඒව ඕනි. හැබැයි යම් කිසි කෙනෙක් යමක් ඔව්මයි හෝ නෑමයි කියලානේ. ස්ථිර නිගමනයකට ඇවිල්ලා ඒ මත ඉඳගෙනම කටයුතු කරනවා නම් එයාට නිවන් මඟ සාදා ගන්නවත් මෙලොව සාර්ථකත්වයක් ලබන්නවත් බෑ. ඔය ගොඩාක් ගෙවල් වලට තියෙන ලොකුම අපලේ ලොකුම ගෙදරට ආපු හෙනහුරා තමයි සැකය. නෝන කෙනෙකුට වැඩකට යන්න බෑ සැකේ හින්දා වද දෙනවා. මහත්තයෙකුට ව්‍යාපාරයක් රස්සාවක් කරන්න බෑ වද දෙනවා. කෙයින් එළියට ගියපු තැන ඉඳලා කෝල් කර කර වද 32ම දෙනවා. එතකොට එයාගේ කිසිම ආකාරයක එයාගේ කටයුතු සාමකාමී මනසකින් වෙන්නේ නැහැනේ. සැකය නම් ඉපදිලා තියෙනවා. එයා හින්දා අනිත් එක්කෙනාටත් සාමකාමී මනසකින් ඉන්න හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැනේ.
ඒ කියන්නේ කෙනෙක් සැකය කියන චෛතසිකය තමන්ගේ මනසට ආවොත් තමන් ඉන්න තැන ගැන තමන් එකට ජීවත් වෙන අය ගැන ආපු ගමන් එතන එයත් විඳවනවා. එයාගේ විඳවිල්ලේ පීඩාව තව පාර්ශව කීපයක්ම භුක්ති විඳින තත්ත්වයට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මා ඔබට යෝජනා කරනවා. ඔබගේ දියුණුව ඕනි කියලා හිතනවා නම්, ඔබගේ සාර්ථකත්වය ඕනි කියලා හිතනවා නම් ඔබ කරන්න ඕනි දේ තමයි ශ්‍රද්ධාව දියුණු කරගන්න. අඩුම තමන්ගේ ගෙදර ඉන්න රංචුව ගැන ශ්‍රද්ධාව තියෙන්න. බිරිඳ සැමියා එකිනෙකා ගැන, දෙමව්පියෝ දෙන්න දරුවෝ ගැන, දරුවෝ දෙමව්පියෝ ගැන ශ්‍රද්ධාව තියෙන්න. ශ්‍රද්ධාව නැතුව අපට ගමනක් යන්න බෑ ඇත්තට. බුද්ධාගමේ කතා කරන ශ්‍රද්ධාව අන්ධ භක්තිය නෙමෙයි. බුද්ධාගමේ කියන්නේ නැහැනේ කවුරුක්වත් හරි මෙයා කියන නිසාම විශ්වාස කරන්න. කිසිම ආකාරයක ප්‍රශ්න කරන්න එපා. ඒක දේව වාක්‍යයක්. බුද්ධාගමෙම කියන්නේ බුද්ධාගමේ කියන්නේ ඔබ ධර්මය හරි විශ්වාස කරන්න කලින් මොකද කරන්න ඕන? සම්දිත්තිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ නේ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරුම් ගන්න. නිකම්ම ඇහැට දැක්කටම විශ්වාස කරන්නත් එපා. ඇහැට දකින දේ මද ඇත්ත කියලා තේරුම් ගන්න. තව ටිකක් තහවුරු කරගන්න. තහවුරු කරගෙන විශ්වාස කරන්න. එතකොට බුද්ධාගමේ ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තිය නෙවෙයි. ඒක නුවණින් වෙන එක. ධර්මය ගැන හරි පහදින්න කියන්නේ ධර්මය අහලානේ. ධර්මය අහලායි පහදින්නේ. ධර්මයේ තේරුම් අරගන්න තරමට පහදින්න. සරලව කිව්වොත් ඔබ යමක් අවබෝධ කරගෙන තියෙනවද ඒක ගැන ඔබ විශ්වාස කරන්න. ඔබ යමක් විශ්වාස කරනවද එහෙනම් ඔබ ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධය ඇතුලේ තියෙන පැහැදීම තමයි නිවන් මාර්ගට උදව්වක් වෙන්නේ, මෙලොව සාර්ථකත්වයට උදව්වක් වෙන්නේ. අත වශයෙන්ම නුවණකින් තොරව තියෙන ශ්‍රද්ධාව කියන්නේ මෝඩකමනේ. නුවණකින් තොරව, විමසීමකින් තොරව, දැනුවත්කමකින් තොරව කවුරු හරි සාදු කී ඉන්නවා නම් ඕන එකකට ඒ මොඩකම. ඒ ශ්‍රද්ධාවෙන් නිවන් මාර්ගක් තියා මෙලොව පොඩි හරි සාර්ථකත්වයක් ලබන්න බෑ. රැවටිලා විඳෝල මැරෙන්න වෙන්නේ අන්තිමට. ඒ වගේම තමයි කිසිම ශ්‍රද්ධාවක් නැති නුවණ කියලා කියන්නේ කෛරාටිකකමනේ. ඒ කියන්නේ කිසිම ආකාරයක තෙතමනයක්, ගුණයක් විශ්වාස කිරීමක් නැහැ. හැම එකම තර්ක වලින් විසඳ ගන්න. තියරි විදියට ගන්නවා. එහෙම ජීවත් වෙන්නත් බෑ. එහෙම නිවන් දකින්නත් බෑ. බුදුහාමුදුරු දේශනා කළානේ මේ නිවන නැමැති අස්වැන්න නෙලන්න ඕන නම් ඉන්දන්න ඕනේ මොනවද? ශ්‍රද්ධාවේ බීජ, සද්දා බීජං. ශ්‍රද්ධාවේ බීජ තමයි ඉන්දන්න ඕනේ. ශ්‍රද්ධාවේ බීජ ඉන්දුවොත් නිර්වාණය නැමැති අස්වැන්න නෙලන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? පෛරුපාසනයෙන්, ධර්ම සංවාදයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, අහන ධර්මයේ යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධාව උපදින්න ඕනේ එහෙමයි. දැන් ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ දැක්ක ගමන් සාදු සාදු මං ඔබ වහන්සේ සරණ යනවා කිව්වද? කිව්වේ නැහැ. ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක්ක ගමන් සඳහන් කර එකම දෙයයි. නික්කම සමනාති වහා එළියට යව. භාග්‍යවතුන් වහන්සේ වහාම කීකරුණානේ. වහාම කීකරුණා. ඊළඟට කො පාවිස සමනාති ශ්‍රමණේ වහා ඇතුළට එව. භාග්‍යවතුන් වහන්සේ ඒකටත් කීකරුණා. මෙහෙම තුන් සැරයක් යන්න කියනකොට ගියා, එන්න කියනකොට ඇතුළට වැඩියා තුන් පාරක්. හතරවෙනි සැරේ කිව්වා යන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ කිව්වා නෑ මං යන්නේ නැහැ, පුළුවන් දෙයක් කරන්න කියලා. ඔබට හැකි දෙයක් කරන්නයි කියලා කිව්වා. ආලෝක යක්ෂයා කල්පනා කළා කලින් තුන් සැරෙත් ඊනම් බය වෙලා නෙමෙයි වෙන්න ඕනේ. ඒ නිසා මෙයත් එක්ක කතා කරන්න පටන් ගන්න ඕනේ කියලා ප්‍රශ්න ඇහුවා. කිංසුද විත්තම් පුරිසස්ස සෙට්ටං කිංසු සුචින්නෝ සුඛමා වහති. මෙහෙම ප්‍රශ්න ගණනාවක් එයාට තිබිච්ච මානසික ගැටලු ටික. මොකද්ද ශ්‍රේෂ්ඨම ධනය? මොනවයින්ද සැපය ලැබෙන්නේ? සාමාන්‍ය ගිහි මිනිහෙකුට තියෙන ප්‍රශ්නනේ. එයා ඇහුවා එයාගේ ප්‍රශ්න ටික.
අභාගතුනාස එතනදිත් කිව්වා සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං කෙනෙකුට ශ්‍රේෂ්ඨම ධනය නම් කුමක්ද? කොන්ෆිඩන්ස් නේ ශ්‍රද්ධාව. ඒ කියන්නේ අපිට ඕනෙම ගෝල් එකක් ඕනෙම ටාගට් එකක් අපිට ගන්න ඕනි නම් කොන්ෆිඩන්ස් තමයි. අපිට අවශ්‍ය කරන මොටිවේෂන් එක හම්බ වෙන්නේ අපිට අවශ්‍ය කරන ශක්තිය හම්බ වෙන්නේ අපි යන ගමන ගැන අපිට තියෙන විශ්වාසෙත් එක්ක. අපේ ඉලක්කය ගැන අපි තේරුම් අරගෙන අපිට තියෙන විශ්වාසෙත් එක්ක. විශ්වාස නැති කට්ටියට ගමනක් යන්න බෑ. තමන් යන ගමන ගැන තමන්ට විශ්වාස නැත්නම්, තමන් කරන දේ ගැන තමන්ට විශ්වාස නැත්නම්, තමන් ගෙවන ජීවිතය ගැන තමන්ට විශ්වාස නැත්නම් කොහොමද ඒ අසාර්ථක වෙන්නේ? මම ඔබට යෝජනා කරනවා ඔබගේ ගාව ගැඹුරු ආත්ම විශ්වාසයක් හදාගන්න. තමන් ගැන තමන්ට ශ්‍රද්ධාවක් තියෙනවා. ඊළඟට තමන්ට රංචුවක් ඉන්නවා නම් ඒ රංචුවෙත් හැකියා නොහැකියා දක්ෂකම් දුබලකම් හොඳ නොහොඳ ගඳ සුවඳ මේවා තේරුම් අරගෙන ඒ කණ්ඩායම ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම රංචුව ගැන හැඟීමක් අවබෝධයක් විශ්වාසයක් නැතුව ඒ ශ්‍රද්ධාව බිඳ වැටීමත් ඔබගේ පරිහානියට හේතුවක්. ඒ නිසා ඔබ හැම දෙනාගේම මේ ලෝක සාතකත්වයේ පිණිස සංසාරික ගමන වඩා යහපත් කර ගැනීම පිණිස නිවන් දැකීම පිණිස දියුණු කරගන්න ඕනේ පළවෙනිම කාරණය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඒක හොඳට ඔබ අපත කරගන්න. Taman තුල දියුණු කරගන්න. ගෙදරක ඉතින් ශ්‍රද්ධාව දියුණු වෙන්න නම් සාකච්ඡාව, සංවාදේ, ඇහුම්කම් දීමනේ. ඒව අවශ්‍යයි. දැන් මේ හරි කාර්යබහුලයිනේ. හරිම කාර්යබහුලයි. ඒ වුණත් ඉතින් ඔබගේ ගෙදර ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සඳහා වේලාව වෙන් කිරීම එහෙම නවත්තන්න එපා. ශ්‍රද්ධාව දියුණු කර ගැනීමට අවශ්‍ය වේලාව වෙන් කරන්න ඕන අඩුම දින ගණින්දිවත් නේ. උදේ කෑම ඔක්කොම එක ගන්න බැරි වෙයි. දවල් කෑමත් බැරි වෙයි. හැබැයි රාත්‍රී කෑම වේලටවත් ගෙදර ඉන්න අය ඔක්කොම එන්න ඕනේ. ඉන්නේ කී දෙනාද? ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ එකට වාඩි වෙලා කෑම ටික කනවා. එතන ඔබ එකිනෙකාගේ දවස ගැන සාකච්ඡාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එතන ඒ සාකච්ඡාව ඇතුලේ මහ ලොකු දේවල් කතා නොකරත් ඒ හමුවම විශ්වාසය තහවුරු කරනවා. මොකද අනිත් එක්කෙනාගේ ඇස් දෙක අපිට පේනවා. මතක තියාගන්න මේ විශ්වාසය තහවුරු වෙන්න අනිත් එක්කෙනා අපිට පෙනෙන එක සහ අනිත් එක්කෙනාව අපිට කෙලින් මූණ බලන්න ලැබෙන එක හරි වැදගත්. හරිම වැදගත් ඒක. මොකද කාට හරි එක්කෙනෙකුට ඔළුවට ආවොත් මූණ දෙන්න ඕනි නෑ කියලා, වෙන්නේ නෑ කියලා. ඒකට මිනිස්සු කපටිකම් කිරීම පටන් ගන්නවා. මට මෙයාගේ මූණ බලන්න වෙනව නේද කියන එක ආපු ගමන් මං කොහොමද මූණ දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එතෙන්දි තමන් කරන දේවල් ගැන මිනිස්සු වග වෙනවනේ. මොකද මූණ බලන්න. ඒ නිසා ඔබගේ ගෙදර විවේකය හදා ගන්න ඕනි. මොන ක්‍රමෙන් හරි ගේ ඇතුලේ විශ්වාසයේ තහවුරු වෙන හමුවීම සඳහා. ඔයිතින් බුදුහාමුදුරුවෝ අපරිහානීය ධර්මවල වදාළ දේවල් නේ. නිතර හමු වෙන්නය, සමගියෙන් හමු වෙලා සමගියෙන් කතා කරන්නය, සමගියෙන් කතා කරලා සමගියෙන් විසිර යන්නය. භාග්‍යවතුන් වහන්සේ අපරිහානීය ධර්ම කියලා ඔබලාට දේශනා කරලා තියෙනවනේ. ඔබලාගේ ජීවිත පිරිහෙන එක වළක්ව ගන්න. ඒ හමුව කියන එක ඇතුලේ වෙන්නේ මොකද්ද? කොන්ෆිඩන්ස් එක වැටෙනවා. දැන් ඔයයන්ට විවාහ වෙන්න කලින් සාමි පුරුෂයා හෝ බිරිඳ මෙයා මට විවාහ වෙන්න සුදුසුයි කියන හැඟීම ආවේ මොකකින්ද? එක කෝල් එකක් අර නොදී හිටපු හින්දාද නිතර කෝල් කරපු හින්දාද? එක දවසක්වත් හම්බ වෙන්නේ නැතුව හිටිය හින්දාද මොන જાතියෙන් හරි හොරෙන් හරි හම්බ වෙච්ච හින්දාද? හම්බ වෙච්ච හින්දා. අන්නේ හමුව විශ්වාසය වැඩි කොලානේ. විශ්වාසය වැඩි වෙච්ච හින්දා කතාවද බැන්ද දැන් වැඩේ අවුල් වෙලා ඇති. දැන් එහෙම වෙච්ච ඒවා තියෙනවා. නේද? කියන්නේ එහෙම හමු වලට කැමති නෑ. අර ගිරව් වගේ කියවිල්ල නෑ. ගිරව් බකමූණ වෙලා, බකමූණ උලම වෙලා එහෙම ගොඩාක් ඒවා වෙච්ච ඇති. එහෙම ඒවා ඇති. නමුත් මම දන්නවා මේ ගමන එන්න තීන්දුව ගත්තේ නම් කොන්ෆිඩන්ස් එක ඇතුලේ. ඒ වෙලාවේ පෙන්නපු එක ඇතුලේ නේ. ඒ වෙලාවේ පෙන්නපු එක.
ඒ වෙලාවේ දැනෙන්න සලස්සපු එකනේ ලොකු විශ්වාසයක් ආවා. මෙයාත් එක්ක මට ගමනක් තියෙනවා. ඔබට ලොකු විශ්වාසයක් ආවා. ඔබ ඒ විශ්වාසය ඇතුලේ තමයි තීන්දුව ගත්තේ. ඒ විශ්වාසය ආවේ කොහොමද? කතා කරා. හමු වුණා. අහන් හිටිය කියන ඒවා හොඳට. කතා කරන්න ඉඩ දුන්නා. හූමිටි තිව්වා. අවාසනාවකට කසාදෙන් පස්සේ ගොඩක ගේ ටික ගැලවිලා ගියා. ඒකයි දුකෙන් ඉන්නේ මිනිස්සු. ඒව තමයි ග්‍රහයෝන්ගේ බලපෑම කියලා මිනිස්සු ඔක්කොම භූතයින්ට දෙයයන්ට ග්‍රහයන්ට දීලා තියෙන ඔය ඇතුලේ හදාගත්තු ලෙඩ ටික. ලස්සනට කතා කර කර ඉඳපු අය කතා කරන එක නවත්තපු එක. අනිත් එක්කෙනාට කියන්න ඉඩ දීපු අය ඒ ඉඩ දීම නවත්තපු එක. තමන් විතරක් කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඔබ හිතන්න ඔබගේ ජීවිතයට වරද්දන්න ආලෝක වර්ෂ 20000ක් එහා තියෙන ග්‍රහයක් ඇවිල්ලාද කරන්නේ නැත්නම් ඔබගේ හිතමද කරන්නේ කියලා. ඔබ හිතන්න ඕනේ ඒක. මං කියන්නේ මේ ග්‍රහ ලෝකවල ඊරේ හඳේ බලපෑමක් අපේ ජීවිතවලට නැතුව ඇති කියලා මේ තියෙන්නේ නේ. මේ කාලේ මෙහි සීතයි. යාන්තම් ඔන්න 10ට 11ට හරි සෙල්සියස් නැග්ගොත් හරි සතුටුයි අද හොඳ දවස නේද කියලා කියවනවා අපි. ඊර පොඩ්ඩක් පායලා තියෙනවා දැක්කොත් මේ වගේ කාලෙක පුදුම සතුටුයි. ඉතින් ඊරේ හඳේ බලපෑම් සෝබාදහමේ බලපෑම් තියෙනවා. නමුත් අපේ ජීවිත සාර්ථක වීම අසාර්ථක වීම ගොඩක් සිද්ධ වෙන්නේ අපි කොච්චර දුරට විශ්වසනීයද කියන එක. අපේ සම්බන්ධකම් වලදී අපි කොච්චර කොන්ෆිඩන්ස් එකක් ගොඩනගනවද කියන එක. අපිට කොච්චර දුරට අනිත් එක්කෙනා ගැන තියෙන විශ්වාසය තහවුරු වෙලාද? අනෙකාගේ විශ්වාසය තහවුරු කරන්න අපි කොච්චර දුරට සමත් වෙලාදනේ? ඒ කාරණාව ශ්‍රද්ධාව තමයි නිවන් මඟ සාධනයටත් මෙලොව සාර්ථකත්වයටත් ඉතාම වැදගත් බලයක්. ඉතාම වැදගත් බලයක්. පව එකක් ඒක. ලොකු බලයක්. දෙවෙනි එක වීරිය. දෙවෙනි එක තමයි වීරිය. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අපිට ඉතින් දුකින් නිදහස් වෙන්න අපි කල්පනා කරනවා නම් අපිට තේරෙන්න ඕනේ නූපන් අකුසල් උපදවන්න නැතුව ඉන්න වීරිය තියෙනවා. තියෙන අකුසල් අසමර්ථකම් අඩු කරගන්නත් අපිට මොකක්ද තියෙන්න ඕනේ? වීරිය තියෙනවා. නැති යහපත් කුසලතා දියුණු කරගන්නත් වීරිය තියෙන්න ඕනේ. තියෙන කුසලතා ටික සංවර්ධනය කරලා පවත්වගෙන යන්නත් වීරිය තියෙනවා. ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාවෙන් අපි යම් කිසි දෙයක් අවබෝධ කරගත්තද, තේරුම් ගත්තද, නොකල යුතුයි කියලා ඒක නොකර ඉඳීමේ වීරිය. ශ්‍රද්ධාවෙන් යමක් අවබෝධ කරගත්තද, තේරුම් ගත්තද, කල යුතුයි කියලා අන්න ඒක දිගටම කරගෙන යාමේ වීරියය. එතන තමයි ඇත්තටම ඒ වීරිය තුළ තමයි සීලයත් සුරක්ෂිතනේ. ඒ කියන්නේ අපි ඉන්න ඕනි ආචාර ධර්මවල දිගටම ඉන්නේ අපි අර ශ්‍රද්ධාවෙන් ඒක කොච්චර දුරට නරකයි කියලා තේරුම් අරගෙන. නරක දේ. කොච්චර දුරට අපි හොඳට තේරුම් අරගෙනද හොඳ දේ හොඳයි කියලා. අන්නේ හොඳ දේ හොඳයි කියලා ඇති කරගත්තු තේරුම් ගැනීම ඇතුලේ නරක දේ නරකයි කියලා ඇති කරගත්තු තේරුම් ගැනීම ඇතුලේ අපිට එනවා ලොකු වීර්යයක්, ලොකු අදිෂ්ඨාන ගුණයක්. මම මේක කරනවමයි, මම මේක නොකර ඉන්නවමයි. ඔක සම්මා වායාමවල විග්‍රහ කරන්නේ නොයිපදුණු අකුසල් උපදින එක වළක්ව ගන්නත්, ඉපදුණු අකුසල් දුරු කරන්න. නොයිපදුණු කුසල් උපදව ගන්නත්, ඉපදිලා තියෙන කුසල් වැඩි දියුණු කරන්නත්. දරණ වෑයම, වීරියය, කැපවීම. ඒක තමයි වායාම කියලා හෝ වීරියය කියලා සඳහන් කරනවා. ඉතින් වීරියය කියන බලය අර අපේ ඇති කරගත්තු ආත්ම විශ්වාසය නිසාම අප තුල දියුණු වෙන එකයි. අපිට ඇති කරගත්තු අවබෝධයෙන් යුක්ත පැහැදීම නිසාමයි අපේ වීරිය අඛණ්ඩ වෙන්නේ. ඇත්තටම වීරියට ඉන්ධන තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව බලවත් වීමේ ඵලය තමයි වීරිය දියුණු වීම කියන්නේ. ඒ කියන්නේ යමක් කල යුතුයි කියලා හොඳටම තේරුණාට පස්සේ ඒකට සීත වැදගත් නැහැ. සීත කාගෙන අපි ඒක කරනවා. ඒකට රස්නේ වැදගත් නැහැ. රස්නෙට මූණ දීගෙන අපි ඒක කරනවා. ඒකට බඩ පිරිලද කියන එක වැදගත් නැහැ. බඩ ගින්නේ වින්දෝ හරි කරන්න ඕනේ දේ කරනවා.
ඒ කියන්නේ අපට වීර්යය සම්පාදනය කරලා දෙන්නේ කුමකින්ද කියලා ඇහුවොත් ශ්‍රද්ධාවෙන්. ඔය ගෙවල් වල නිකන් මුස්පේත්තු වගේ ඉන්නව නේද? ඒ කියන්නේ ගෙදර කාටවත් කවුරුවත් ගැන විශ්වාසයක් නැහැ. එතකොට උදේට නැගිටලා වැඩ කරන්න අවශ්‍ය කරන ඇඟට අවශ්‍ය කරන ජවය නැහැ. මොකද හිතේ ජවයක් නැහැ. ඉන්නේ කොයි වෙලේ කඩන් වැටෙන දේවල්ද කියලා. කොයි වෙලේ මේක ඉවර වෙනවද කියලා. ඒ කියන්නේ සැකය කියන එක ආපු තැන ඉඳලම එතන ඉඳලා පටන් ගන්නේ වීරිය නෙමෙයි කුසීතකමනේ. කම්මැලිකම. එපා වීම. බලාගත්තු අතේ බලාගෙන ඉන්න හිතින එක. වැඩ කාර්යක්ෂමව නිම කිරීමක් නෙවෙයි එතන ඉඳලා අපෙන් පේන්නේ නේ. අත ගගා ඉන්න කොහොමත් එකයි කරත් එකයි නොකරත් එකයි කී අපි ඉන්නේ. ඕච්චර කරත් එකයි. මම ඔබට යෝජනා කරනවා ඔබට යම්කිසි ආකාරයකට වීරියයක් නිර්මාණය වෙන්න නම් ඔබට අර මුලින් ශ්‍රද්ධා කියන ගුණය දියුණු වෙන්නම ඕනි. දැන් බුදුහාමුදුරුවෝ වදාළ විදියට තණ්හාව නැති කළොත් දුකින් නිදහස් වෙනවාමයි කියන එක ගැන ශ්‍රද්ධාව දියුණු වුණා කියන්නේ එතකොට එයා වීරිය කරන්නේම මොකටද? තණ්හාව නැති කරගන්න. ඒ කියන්නේ හරි ශ්‍රද්ධාවක් අපිට ඉපදුනොත් මම දුක් විඳින්නේ තණ්හාවෙන් හින්දා මගේ වැඩි එක එක්කෙනා ගැන තියෙන හෝ දේවල් ගැන තියෙන ඇලීම මම විඳවන්නේ ඇලීම හින්දාමයි කියලා කාට හරි තේරුම් අරගෙන අවබෝධයක් ඇති වෙලා එයා ඒ ගැන විශ්වාස කරන්න ගත්තොත් ඊළඟට එයා මොකටද වීරිය කරන්නේ? මොන ක්‍රමෙන් හරි මේ තණ්හාව අඩු කර ගන්නවා කියන එකට. මම මේ ඇලීම ඉවර කර ගන්නවා කියන එකට. ඒකට නෙන්නේ. හැබැයි කාට හරි තේරුනොත් එහෙම නෑ මම දුක් විඳින්නේ මෙයා මට කීකරු නැති නිසා. කියලා එකක් ඔළුවට ආවොත් මෙයා කීකරුණා නම් මට විඳවන්න දෙයක් නෑ. එතකොට එයා වීරිය කරන්නේ මොකටද? මොන ක්‍රමයකින් හරි කීකරු කරගන්න. يعني අපි යමක් විශ්වාස කරනවද මම විඳවන්නේ මෙන්න මේකින්ද කියලා අපි ඊළඟට ඒකට අදාළ දේවල් කරන්න තමයි වීරිය කරන්නේ. කියන්නේ අපි විශ්වාස කරන දේට අදාළ. ඊට වෙනස් දේවල් කිව්වට එයා කරන්නේ නැහැ. දැන් සමහර අය මට ප්‍රශ්න කියනවා. මම එයාලගේ ප්‍රශ්නේ හොඳට අහන් ඉඳලා මම ගොඩක් අයගෙන් අහන එක තමයි ඔයාට හිතෙන්නේ මේකට මොකද්ද හොඳ උත්තරේ කියලා. එයාගෙන් අහනවා. ඉතින් එයා කියනවා එයාට ඕනේ කියලා. එතකොට මම කරන එක තමයි ගොඩක් වෙලාවට එහෙනම් ඔයාගේ ප්‍රශ්නෙට ඔයාගේ ගාව තියෙන උත්තරේ තමයි ඔයා හොයන්නේ. ඒකේ වැරද්ද මේ කොටස හරියට කරොත් මේ කොටස කියලා එයාගේ උත්තරේ නිවැරදි කරගන්න උදව් කරන එක විතරයි කරන්න පුළුවන්. දැන් අපි කාගේ හරි ප්‍රශ්නයක් අහන් ඉඳලා අපි දෙනව නේද උත්තරයක්? ජීවිතේට කරන්නේ. ජීවිතේට කරන්නේ. ඒක ඊළඟ මිනිහෙනුත් අහනවා එයාගේ. ඒක මතක තියාගන්න. එයාගේ ජීවිත කාලේ වැඩිපුර තියෙන එක එක්කෙනාට එයාගේ ප්‍රශ්න කී උත්තර අහලා හැබැයි එයාගේ ගාව උත්තරයක් තියන් ඉන්නවා එයා. මොකද එයා විශ්වාස කරන එකත් එක්ක තමයි එයාගේ උත්තරේ හැදෙන්නේ. ඒක තමයි සත්‍ය. ඒ නිසා මම නම් ගොඩක් අයට ඇඩ්වයිස් දෙන්නේ නැහැ ගොඩ. කරන්නේ ඔයාට මොකද හිතෙන්නේ මේකට මොනව කරොත් ඔයාට පිළිතුරක් ලැබෙන්නේ. මම මේ මහතුරුන්ට යෝජනා කරන විශේෂයෙන්ම නෝනලට විතරක් උත්තර දෙන්න යන්න එපා. නෝනලගේ ගාව උත්තර තියෙනවා. නෝනලට ඕනේ යාළගේ උත්තරේට සීල් එකක් ගහගන්න. ඒ සීල් එක ගහලා දුන්නා නම් හරි. ගොඩාක් ප්‍රශ්න ඉවරයි. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නෙම උත්තරේ ඔළුවේ තියන්. ඒගොල්ලෝ ඒක ඒගොල්ලෝ තීන්දුව කරලා ඉවරයි. ගොඩක් කාන්තා. හැම කාන්තාවම නෝනත් ගොඩක් කාන්තා. ඒක මේ මනුෂ්‍ය ගතිය. ඒක මේ තේරුම් ගන්න සයිකොලොජි පොඩ්ඩක් තේරෙනවා නම් හරියට බුද්ධාගම පොඩ්ඩක් තේරුම් ගත්තොත් ඔක හරියටම අල්ල ගන්න පුළුවන්. මේ මොකද්ද මෙයා කියන්නේ ගොඩක් අය ප්‍රශ්නේ අහනකොටම මම දන්නවා මෙයා උත්තරේ දන්නවා. මෙයා ප්‍රශ්නේ අහන්නේ වෙන කාරණාවකට. එක්කෝ එයා ඉන්න උත්තරේ අපි ලව්ව තහවුරු කරගන්න. එහෙම නැත්නම් අපි ඒකට උත්තරේ දන්නවද කියලා බලන්න.
එහෙම හේතු තියෙන මිනිස්සු ප්‍රශ්න. හොඳට කෙනෙක් අහනකොට අහන් ඉන්න. කෙනෙක් යමක් ඔබට කියනකොට හොඳට අහන් ඉන්න. අහන් ඉන්නකොට ඔබට ගොඩාක් උත්තර එනවා. මොකද හේතුව උත්තරේ යාගාව තියෙන බව දැනුවත් වීමම ඔබට උත්තරයක්. බුද්ධිමත් වෙන්න. තාම බුද්ධිමත් වෙන්න. ඔබ යමක් විශ්වාස කරනවාද ඒ විශ්වාසයත් එක්ක ඔබගේ වීරියය නිර්මාණය වේ. ඔබ විශ්වාස නොකරන එකකට වීරිය කරන්න කිව්වට වැඩක් නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් මට කවුරු හරි උපදෙස් දුන්නොත් උත්සාහවන්ත වෙලා මක්කම යන්න කියලා මට ඒකට උත්සාහය හදාගන්න අමාරුයි. මොකද මට මක්කම පිළිබඳව මගේ ධර්මයේ එහෙම විශ්වාසයක් පැහැදීමක් නැහැ. ඒක නැහැ. හැබැයි මුස්ලිම් ආගමිකයෙකුට කිව්වොත් ඔය උත්සාහ කරන ජීවිත කාලේ එක සැරයක් හරි මක්කම යන්න මොන જાතියෙන් හරි සල්ලි එකව කරනවා. මොන ක්‍රමෙන් හරි එකට වීර්ය ගන්නවා. මොකද ඒක යාගේ ෆේත් එකනේ. ඒක යාට භක්තියක් ඒක ගැන තියෙනවා. යාට සැක නැහැ ඒක ගැන. ඒක හරියට බෞද්ධ අපිට අවුරුදු 70 විදුණා සිරිපාද යන්න පුළුවන්. අවුරුදු 70 75 නාචි අම්මලා සිරිපාද යන්න කිසි ගාණක් නැතුවනේ. සමහර විට යාට මේ මිදුලට ගිහින් ආවොත් එහෙම තුනුටි ඉරිදෙනවා කියාගෙන වාඩි වෙනවා සිරිපාදේ නගිනවා කිසි ගාණක් නැතුව. ඒ කාරණාව කොතනින්ද එන්නේ? ඒ වීරියය ඇවිල්ලා තියෙන්නේ කොතනින්ද? කොන්ෆිඩන්ස්. එයාට කිසිම සැකක් නැහැ. සමන්ත කූටේ මුදුනට තථාගතයන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් වැඩම කළේය කියන එක ගැන සැකයක් නැහැ. කිසිම සැකයක් නැහැ. දැන් ඔය ගොඩාක් අය සිරිපාදේ ගිහින් ඇතනේ නේද? සිරිපාදේ ගිහින් ඇතේ දැකලා තියෙන සිරිපාදේ යනකොට මගදී අඬනවනේ. මගදී අඬනවා. අර මහගිරි දඹේ හරියේ සමහර කාන්තාව ඇදගෙන වගේ තමයි යන්නේ නේ. පිරිමි වත්තම් කරගෙන කේන්දිරි ගගා අඬ පොම මාරුවෙන් යන්නේ. ඒ මොකද හේතුව? ඒගොල්ලන්ට නල්ල තන්නියට ගියපු වෙලේ ඉඳලා ඔළුවේ වැඩ කරන්නේ බුදුහාරු ඇත්තටම වැඩියද මේ කුඩට? ඔය කිව්වට එන්නේ නැද්ද? දහසකුත් ප්‍රශ්නේ ඒගොල්ලෝ මගදිම වැටෙනවා. අර ආත්තම්මලට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ගැන. ඒගොල්ලෝ උපරිම විශ්වාස කරන බුදුහාමුදුරුවෝ වැඩියමයි. ඒ සිරිපතුලමයි. මට සමහර ආත්තම්මලා කියලා දෙනවා අපේ හාන්නේ කරුණා කරාට පස්සේ මලත් කමන්නේ. උඩට යනවානේ. උඩට යනවා. ඒ අවශ්‍ය කරන වීරියය නිර්මාණය වෙනවා කොන්ෆිඩන්ස් එක. දැන් මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ ශ්‍රද්ධාවයි වීරියයි අතර තියෙන සම්බන්ධය සාර්ථකත්වයට. නිවන් මඟ සාධනය වෙන්නේත් එහෙමයි. ඉතින් අපිට බුදුහාමුදුරුවෝ වදාලා දුකින් නිදහස් වෙන්න ඕන නම් ඉස්සෙල්ලම අකුසල් නොකර ඉන්න ඕනේ. නේ? කුසල් කරන්න ඕනේ. තියෙන අකුසල් දුරු කර ගන්න ඕනේ. නැති කුසලුත් වැඩි කර ගන්න ඕනේ. ඒක ගැන අපිට වීරිය එන්නේ අර ශ්‍රද්ධාව එක්කනේ. බුදුහාමුදුරුවෝ ගැන පැහැදීම ඇති වෙච්ච ගමන් ඔව් ඒක කරොත් හරියනවා. එතකොට අපිට අවශ්‍ය උද්‍යෝගය එනවා. ඒක කවුරුත් ඇවිල්ලා මොනිටර් කරන්න ඕනේ නැහැ, තල්ලු කරන්න ඕනේ නැහැ. අර ඒකට ජවය ලබා ගන්න තමයි නැවත නැවතත් කාලේන ධම්ම ශ්‍රවණං සුදුසු වෙලාවේ ආයෙත් බණ අහන්න, කාලේන ධම්ම සාකච්ඡා ආයෙත් සුදුසු වෙලාවේ ධර්ම සාකච්ඡාවක යෙදෙන්න. එතකොට අර අභිප්‍රේරණය වැඩි වෙනවා. මොකද අර ශ්‍රද්ධාව තව තව තහවුරු වෙනවනේ. ශ්‍රවණය කරනකොට සත්පුරුෂය ඇසුරු කරනකොට ඒ මාර්ගයේ යන කට්ටිය ඇසුරු කරනකොට මෙයා මේක යනවා මාත් යන්න ඕනේ. ඒ කියන්නේ අපිට හරිම වැදගත් ඔය නිවන් මඟ සාධනය කරගන්න දේශනා කරන්නේ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං නේ. ඒ කියන්නේ අපි යන ඉලක්කයටම ගමන් කරන තව සමගාමී කණ්ඩායම් අපිට ඉඳීම වැදගත්. මොකද ඒගොල්ලෝ ඒ ගමන යනකොට අපිටත් ඒත් එක්කම ගමන් කරන්න ශක්තිය ලැබෙනවා. දැන් ඔය මේ දුර ඊටාම දුර රටක ඉඳලා තව රටකට බයිසිකල් දාවක යනකොට අපිට පේනවා ඒගොල්ලෝ යන්නේ කොහොමද? තනියම මොකෙක්වත් එපා කියලා. නෑ රංචු. ඒ සමාන පාපදි කරුවොත් එක්ක තමයි ඒගොල්ලෝ යන්නේ.
තරඟේ අන්තිම මොහොතේ කෙනෙක් වේගවත් වෙනවා තමයි. නමුත් ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ ශක්තිය ලබා ගන්නේ ඊට සමානම පාපැදිකරුවෝ ටිකත් එක්ක එකට ගමන් කිරීමෙන්. දැන් ඒකම තමයි නිවන් මඟ පුහුණු වෙනකොටත් නේ. අපිට හොඳ ඒ අරමුණේම යන සද්දි විහාරිකයෝ ඉන්න එක අපිට ශක්තියක් වෙනවද නැද්ද? ශක්තියක් වෙනවා. ඒකනේ ගිහියන්ට කසාත බඳිනකොට උනත් සමශ්‍රද්ධා තියන අය බඳින්නේ කියන්නේ. සමසීල තියන අය බඳින්නේ කියන්නේ. ඒ කියන්නේ අනිත් එක්කෙනත් සිල් රකින්නවා Tamanටත් එතකොට සිල් රකින්න ශක්තියක් එනවා. Taman වැරදි පාරක යනකොට අනිත් එක්කෙනාට Tamanව නිවැරදි කරන්න පුළුවන් වෙනවා. අනිත් එක්කෙනා වැරදි පාරක යනකොට Tamanට එයාව නිවැරදි කරන්න හයිය එනවා. එතකොට එකිනෙකාගේ ගමනට එකිනෙකා දන්නේම නැතුව ශක්තියක් ආලෝකයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වීර්යය කියන එක හරිම වැදගත් එකක්. සාමාන්‍ය ජීවිතේ වුණත් ඇත්තටම ඔය සාර්ථක වෙලා තියෙන්නේ තමන්ගේ අරමුණ අත් නොහැරම අකණ්ඩවම ගියපු කට්ටියනේ. ඒක සාමාන්‍ය උත්සාහයක්ද? නෑ. සාමාන්‍ය උත්සාහයක් නෙමෙයි වීර්යය කියන්නේ. වීර්යය කියන්නේ තමන්ගේ ඉලක්කය සපුරා ගන්නකම්ම අකණ්ඩව ඒ ඉලක්කයටම වෙහෙසෙන කන්ටිය. ඇත්තටම ඔය වීර්යය කියන එකෙන් තමයි වීරයා හැදිලා තියෙන්නේ. වීරයෝ කියලා කියන්නේ තමන්ගේ ගෝල් එක ගත්ත කට්ටිය. මේ විශේෂ මෙයා වීරයෙක්. ඇයි එයාගේ ඉලක්කය සම්පූර්ණ වෙනකම්ම තමන්ගේ අරමුණ අතාරින්නේ නැතුව ගිහිල්ලා. ඒක තමන්ට ගන්නකම්ම ගිහිල්ලා. ඒකට තමයි වීරයෝ කියන්නේ. ඒ ඔබටත් වීරයෙක් වෙන්න පුළුවන්. වීරයෙක් වෙන යුද පිටියේද විතරක් නෙමෙයි. වීරයෙක් වෙන රණබිමේදී විතරක් නෙමෙයි. වීරයෙක් වෙනවා කෙනෙක් තමන්ගේ ඉලක්කයට තමන් කොච්චර දුරට අකණ්ඩ ගමනක් යනවද කියන එකේ. අකණ්ඩ වෙනවා. තමන් ඇති කරගත් උත්සාහය ඒක අකණ්ඩ වෙනවා. ඒ තුල නොනවත්වාම තමන්ගේ අරමුණ සම්පූර්ණ වෙනකම්ම යන්න ඕන. එතකොට කියනවා මහා වීරයෙක්. ඒ මොකද එයාගේ වීරිය බිඳ වැටිලා නැහැ. එයාගේ උත්සාහය මගදී paludu වෙලා නැහැ. ඉතින් මේ දරුවෝ ඕන කෙනෙකුට මේ වැඩිහිටියෝ ඕන කෙනෙකුට තමන්ගේ ලෞකික අරමුණු සපුරා ගන්න ඕන නම් මම යෝජනා කරන්නේ අකණ්ඩව වීරියවන්ත. අකණ්ඩව. ඒකත් අවශ්‍යයි. අකණ්ඩව වීරියවන්ත වෙනකොට ඒ ඔබගේ සාර්ථකත්වය දවසක අනිවාර්යයෙන්ම උදා වෙනවා. හැබැයි බුද්ධ ආගමේ යෝජනා කරන්නේ වීරිය කියන්නේ නුවණින් තොරව කරන්න තියෙන එකක් නෙමෙයි. නුවණින් තොරව වීරිය කළොත් ඒකට කියන්නේ අත්තකිලමතාව නියෝගය. නුවණක් නැතුව වීරිය කිරීම, නුවණක් නැතුව අවබෝධයක් නැතුව වීරිය කරනකොට අපි ගොඩාක් මහන්සි වෙලා කිසිම ආකාරයක ඵලදායි යමක් අන්තිමට ලැබිලා නැහැ. ඒ කියන්නේ තමන් වීරිය කරන දේ පිළිබඳව තමන් ඊටාම හොඳ තේරුම් ගැනීමක ඉන්නවා. තමන් තේරුම් නොගත්තු දේවල් වලට වීරිය කරලා අන්තිමට තමන්ට මහන්සිය විතරයි ඉතුරු. ඊළඟට විශාල අපේක්ෂා බංගත්වයකුත් එන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් එන්න පුළුවන්. විශාල අපේක්ෂා බංගත්වයක් එන්න පුළුවන්. ඒක සුළුපටු එකක් නෙමෙයි එතකොට. නුවණක් නැතුව වීරිය කරන්න එපා. ඔය ගොඩාක් අය තේරුම් ගන්නේ නැතුව එහෙම ළමයි සාර්ථක කරන්න වීරියවන්ත වෙලා වැඩ කළා මහන්සි වෙලා අන්තිමට Tamanටත් සාප කරනවා ළමයින්ට සාප කරනවා. ඒ මොකද හේතුව? ඒගොල්ලෝ තේරුම් අරගෙන නැහැ. Taman වීරියවන්තව ළමයින්ට උගන්වලා ලොකු මහත් කරලා උඩට යවුවට පස්සේ Tamanගේ ගාව ළමයි ඉන්නේ නැහැ. Taman ළමයි උඩට යවන්න තීන්දුවක් ගන්නවා නම් තේරුම් ගන්න ඕනේ දේ තමයි අවබෝධ කරගන්න ඕනේ දේ තමයි මෙයා උඩට යනවා යනු මට තියාගන්න පුළුවන් වෙනවද බැරි වෙනවද? බැරි වෙනවා. දැන් මෙහෙට වීරියෙන් ළමයිත් අරගෙන නේද 100 වාරේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරලා ආපු අය ඇතිනේ නේද? ඉතින් ඒ ආපු අය වීරියෙන් ආපු අය දැනගන්න ඕනේ ටික කාලයක් යනකොට මෙහෙ කෙනෙක් අසාධ බඳින්න උනත් ඉඩ තියෙනවා. මේක දැනගන්න ඕනේ. එහෙම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඕවා දැනගත්තේ නැතුව වීරිය කරලා උගන්නලා හොඳම යුනිවර්සිටි වලට යවලා වියදම් කරලා ඔක්කොම කරලා ළමයා ඒ වගේ තීන්දුවක් ගන්නවා. මොකද වෙන්නේ? Tamanටත් සාප කර ගන්නවා
ළමයින්ටත් සාප කරගන්නවා. කොච්චර පවුපුරව ගන්නවද? ඒ වෙනුවට වීරය කරන්න දැනගෙන. දැනගෙන වීරය කරන්න. අවබෝධයෙන් වීරය කරන්න. යම්කිසි දෙයක් යම්කිසි තැනකට අරන් යනවා යනු එතනින් පස්සේ ඒ නිර්මාණයේ අයිතිය Tamanට නැති වෙන වෙලාවල් තියෙනවා. යම් තලයකට යමක් ගෙනාවට පස්සේ ඒ නිර්මාණය තවදුරටත් Tamanට පවත්ව ගන්න බෑ. Tamanගේ වසඟේ තියාගන්න පුළුවන් එක සීමාවක් දක්වා විතරයි. අනිත් අය උඩට ගෙනියන්න වීරිය කරන අය අවබෝධයෙන් Tamanගේ හිත හදාගෙන තියෙන්නම ඕනිද නැද්ද? ඕනි. ඒකට අවශ්‍යයි. නැත්නම් හරියට විඳෝ. හරියට දුක් විඳිනවා. දුක් විඳින්න එපා. නේද? තේරුම් අරගන්න. දුවෙක් ඉන්නවා නම් පුතෙක් ඉන්නවා නම් මේවා තේරුම් අරන් එයා උඩට යවන්න වීරිය කරා. තේරුම් අරන්. වීරිය නොකර ඉන්න එපා. තේරුම් අරන් වීරිය කරා. කොයි දෙයකට උනත් එහෙම. ඒ නිසා දෙවෙනි සංකල්පයක තුන්වෙනි එක. ශ්‍රද්ධා, විරිය, සති. සිහිය. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළා අපිට දුකින් නිදහස් වෙන්න ඕන නම් අපි සතර සතිපට්ඨානෙන් යුක්ත වෙන්න. සතර සතිපට්ඨානෙන් යුක්ත. කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන් ඊළඟට ධම්මානුපස්සනාවෙන් නේ. සිහිය සතිය දියුණු කරගන්නවා කියන්නේ අත වශයෙන්ම කිව්වොත් සතර සතිපට්ඨානය අප තුල පුහුණු වෙන එක. ටිකක් වෙනම මාතෘකාවක් පැය ගාන කතා කරන්න තියෙන නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරින් කරපු ධර්ම දේශනා ඒ ගැන ඔබ ශ්‍රවණය කරන්න ඕන. හරි වටින දහම් භාවනා ගුරුවරයෙක් මේ රටේ වැඩ ඉන්නවනේ නේද? බන්තේ ජී නේද? හේනෙපොළ ගුණරතන නායක හමුදුරු වෙස්ට් වර්ජිනියා බෞද්ධ විහාරයේ ආරණ්‍ය සේනාසනේ නායක හමුදුරු මම මේ සැරේත් ගිහිල්ලා වැඳලා කියලා කතා බහ කරලා ආවේ. ඉතින් දැන් මේ ඇමරිකාවේ වැඩ ඉන්න වයෝ වෘද්ධම ස්වාමීන් වහන්සේලා කීප නමෙන් එක නමක් නේ. අපේ මේ අපවත් වී වදාළ කුරුණෑගොඩ නායක හමුදුරුන්ගේ කල්යාණ මිත්‍රයෙක් නේ. ඉතින් උන්වහන්සේ බොහොම හොඳට අපට සතිය දියුණු කිරීම ගැන, සිහිය දියුණු කිරීම ගැන ඊටාම ලස්සන දේශනා නේ. ඊටාම ලස්සන දේශනා කරනවා. ඔබට ඉතින් ඕන තරම් ගියොත් උන්වහන්සේගේ වෙබ්සයිට් එකට නැත්නම් YouTube එකට ගියොත් බන්තේ ගුණරතන තේරෝ කියලා ගැහුවම ඕන තරම් සතිය දියුණු කිරීම ගැන දේශනා ඉංග්‍රීසියෙන් ලස්සන ඒවානේ. ඔක්කොම කාටත් තේරෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ලස්සන දේශනා. ඒව අහන්න. සිහිය දියුණු කරගන්න. සිහිය දියුණු කරගත්තොත් ඉතින් හැමදේම දියුණු කරගත්තා වගේ තමයි. සිහිය දියුණු කරගත්තොත් හැමදේම දියුණු කරගත්තා වගේ. සිහිය නැතුව ගමනක් යන්න බෑ අපිට. හිත රැක ගන්න ඕනි නම් සිහිය දියුණු කරගන්න. සතිමත් බව පවත්ව ගන්න. සෑම ඉරියව්වකම. සෑම ඉරියව්වකම සතිමත් බව පවත්ව ගන්න. මට මේ දේශනාව සාර්ථකව ආරම්භ කළා, සාර්ථකව සිද්ධ කළා, සාර්ථකව නිමා කරන්න නම් මොකද ඕනි? සිහිය. මං කියන්නේ මොනවද කියලා මට සිහිය තියෙනවා. මං කියන දේ ගැන මට 100ක් නැත්තම් මේකේ මුල මැදට සම්බන්ධ නැහැ, මැද මුලට සම්බන්ධ නැහැ, ආපහු මුල අගට සම්බන්ධ නැහැ. විසිරිච්ච දේශනයක් වෙනවා. මේ දේශනාව ඊටාම ඵලදායී දේශනාවක් ලෙස පටන්ගෙන ගෙනහිල්ලා අවසන් කරන්න නම් ඒ කිව්වේ ආදි කල්යාණං පරියෝසాన කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං කියපු දහමට අනුව මුලත් යහපත් වෙන්න නම් මැදත් යහපත් වෙන්න නම් අගත් යහපත් වෙන්න නම් දේශකයාට තියෙන්න ඕනේ මොකද්ද? සිහිය. මේක හොඳට මුලයි මැදයි අගයි තුනම හොඳට යහපත් තේරුම් ගන්න නම් ශ්‍රාවකයාට තියෙන්න ඕනේ මොකද්ද? සිහිය. සිහිය නැතුව මොකක් කරන්න බෑ. ඉතින් ඔබේ ප්‍රායෝගික ජීවිතය ඔබ සතිය දියුණු කරගන්න ඕනේ. ඒකට ආනාපාන සති වෙනි භාවනාවක් ප්‍රගුණ කරගන්න දරන උත්සාහය අතිශයින්ම වැදගත්. ඒත් ඔබ යන වෙලාවට යන බව සිහියෙන් තේරුම් ගන්න ඕනේ. කියන්නේ ඇවිදගෙන යනකොට යන බව. නැවතිලා ඉන්නකොට මම දැන් නැවතිලා ඉන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. නිදා ගන්නකොට මම දැන් නිදා ගන්නවා කියලා.
ඒ ගැන ඔබට තියෙන්න ඕනේ සිහිය පිටවගෙන. ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ සතිමත් බව කය ගැන වැඩි දියුණු කරගන්නකොට ඒකට කියනවා කායානුපස්සන. ඊළඟට ඒ අසුරින් උපදින හැඟීම් නේ නැත්තම් ඒකට දැනෙන වේදනාව සුඛ දුක්ඛ එක එක ඒවා ෆීල් වෙනෝනේ අපිට. අන්න ඒව ගැන බොහොම සතිමත් වෙන එකට කියනවා වේදනානුපස්සන. ඊළඟට අපේ හිත ගැන සතිමත් වෙනකොට කියනවා චිත්තානුපස්සන. සිතේ උපදින කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ආදී ධර්ම ගැනනේ. සිතේ උපදින ධර්ම ගැන හොඳ සතියක් දියුණු කර ගන්නකොට ඒකට කියනවා ධම්මානුපස්සන. ඉතින් ඇත්තටම ඔබ සතිමත් බව මේ කාරණා හතරෙහි අංශ හතරෙහි දියුණු කරගත්තොත් හරීම සාර්ථක වෙනවා. අඩුම සතර ඉරියව්වෙහිවත් සිහිය දියුණු කරගත්තොත් මෙලොව පුදුම සාර්ථකත්වයක් ලබන. පාරේ යද්දී නේද? ඩ්‍රයිවිං කරන වෙලාවට, කාහිර පයින්න වෙලාවට, මිනිස්සුත් එක්ක සුපර් මාකට් එකක ඉන්න වෙලාවට සිහිය තියෙනවා නම් අපි ගොඩක් දේවල් වල අසාර්ථක වීම නවතිනවා. ඔබගේ දියුණුවට අත්‍යවශ්‍යයි ඔබ කරන දේ ගැන ඔබ සිහියකින් එක. ඉගෙන ගන්න ළමයා ඒ කාරණේ ගැනනේ. පන්ති කාමරේ ඉගෙන ගන්නවා නම් එයා ඉගෙන ගන්නවා මම ඉගෙන ගන්න කෙනෙක්. මම මේ වෙලාවේ ඉගෙන ගන්නවා. ඒකට සිහිය එකතු කරනවා. එතෙන්ට සතිමත් වෙන්න. බුදුන් වඳින එක්කෙනා ඒක ඒ වෙලාවටනේ. කැම හදන එක්කෙනා ඒක ඒ වෙලාවට. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒ කරන ඕනිම ක්‍රියාවක් ඊටාම ඉහළ ප්‍රතිඵලයක් ගේන්න නම් ඒකට සිහිය දියුණු කරගෙන තියෙනවා. තුන්වෙනි බල ධර්මය. හතරවෙනි බල ධර්මයේ සමාධි. ඒකේ පූර්ණ ඒකාග්‍රතාවයනේ. සමාධි කියලා කිව්වේ මොකටද? පූර්ණ ඒකාග්‍රතාවය. ඒකේ සිතෙහි ගැඹුරු නිශ්චල භාවයක් ගොඩනගා ගන්න එක. ඒක ඉතින් එක තලවල කියන ප්‍රථම ධාන මට්ටම, ද්විතීය ධාන මට්ටම, තෘතීය ධාන මට්ටම, චතුර්ථ ධාන මට්ටම. ඒ කියන්නේ සිත එකඟ වෙන අනුපිළිවෙලවල. එතකොට හිතේ කෙලෙස් ධර්මයන් අනුපිළිවෙලින් යටපත් වෙලා යන හැටි. හැබැයි මතක තියාගන්න ඕන ඒ ගැඹුරු ඒකාග්‍රතාවයකදී වෙන්නේ කෙලෙස් නැති වී යාම නෙවෙයි, කෙලෙස් ඊටාම ගැඹුරින් යටපත් වීම. ඉතින් ඒ වගේ වෙලාවක මරුණොත් බ්‍රහ්ම ලෝකෙ උපදින්න. බඹතලවල උපදින්න පුළුවන්. නමුත් ඒක අපේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. ඒක අපේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙ උපදින එක ප්‍රශ්නෙට උත්තරේ නම් සිද්ධාර්ථ කුමාරයාගේ පුහුණුව නවතින්න ඕන ආලාරකාලාම ගාවනේ. උද්දකරාම පුත්ත ගාව. ආකාසානං ඡායතන විඥානං ඡායතන නේව සංඥානා සංඥායතන ඔක්කොම ධානා සමාපatti ටික වැඩුවනේ. එතෙන්දී අෂ්ට සමාපත්තිම ඉපදෙව්වා. චතුර්ථ ධානයන් ඉපදෙව්වා. නමුත් ඒක අපේ අන්තිම ඉලක්කය නෙවෙයි බෞද්ධයෙක්. හැබැයි ඒකත් නිවන් මඟ පුහුණු වෙන කෙනෙකුට ඒ ඒකාග්‍රකම ඕනිද නැද්ද? ඕනි. මොකද හිත එකඟ කරගත්තු එක්කෙනාට තමයි හරිම ලේසි දේක පවතින අනිච්චතා දකින්න. විපරිණාමය දකින්න. අඤ්ඤත භාවී බව ගැන දකින්න සිහිය ඕනේ. සිහිය නැතුව ගොඩාක් කල් ඇවිල්ලා ඔන්න අපි එක සැරේටම දවසක සිහිය එනකොට පේනවා අපේ හැම ටික ටික ඇකිලිලා ගියා. කොණ්ඩ ගාසිදිලා. මොකද ඒ වෙනකන් අපි ඒ ගැන සිහියෙන් ඉඳලා නැහැ පොඩ්ඩක්. ළමයින්ගේ වැඩ රස්සාවේ වැඩ ගෙවල් 3ක් තියෙනවා, ලෝන් ගෙවන්න තියෙනවා, මෝගේජ් ඉතින් ඕයි පිස්සු වැදිලා දුවලා දවසක ඒ වැඩ ටික ඉවර වෙලා බලනකොට මෙන්න කොණ්ඩේ ඉතිලා. හැමරලි වැටිලා. දත් එක ඈත් වෙලා ගිහිල්ලා. නියපොතු කහපාට වෙලා. එතකොට මතක තියාගන්න ඕන. ඔබ හොඳට අවබෝධ කරගන්න. එතෙක් කාලයක් ඒක නොදැක්කේයි ඒ ගැන කිසිම අවධානයක් යොමු නොකර
වෙන දෙයකට ඔබ අවධානය යොමු කරන්න. ඒ නිසා ඔබගේ ඒකාග්‍රතාවය ඒ කියන්නේ ගැඹුරින් සිත පිහිටුවාගෙන ඉඳීම. ඔබ පිළිබඳව ඔබගේ සිත පිළිබඳව අතිශයින් වැදගත්. යම්කිසි අරමුණක යද්දී නිවන් දකින්න එක නම් අරමුණ, ඒ අරමුණට අතිශයින් වැදගත් කෙනෙක් සතියේ උපරිමයටම යෑම. ඇත්තටම කිව්වොත් ඒකාග්‍රතාවය කියන්නේ සතිමත් භවයේ උපරිමය. එතකොටනේ සමාධිමත්කම කියන එක. සිහියේ උපරිමයේදී එයාගේ හිත එකඟයි, විසිරෙන්නේ නැහැ. දැන් මේ වතුර කෝප්පෙන් මට විනිවිද පේනවනේ. දැන් මේ වතුර කෝප්පේ කැළතුන මට විනිවිද පේන්නේ නැහැ. මේක හරහා යමක් දකින්න බෑ. මේක කලත්තලා මොනවා හරි මඩ ටිකක් මේක ඇතුලේ නම් එතකොට මට කෝප්පේ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා හරියට දකින්න බෑ. හිත ගැඹුරින් ඒකාග්‍ර වුණාම මේ නිසල වෙච්ච වතුර කෝප්පේ වගේ මට එහි පත්ලම දකින්න පුළුවන්. පත්ලම පේනකොට පත්ලේ යම්කිසි අපිට හානිකර යමක් තියෙනම් ඒක අයින් කරගන්න පුළුවන්. ඒක පේන්නේ බෑ. අපිට ඒකාග්‍රතාවය සමාධිමත් භාවය කියන එක ලෞකික ලෝකෝත්තර කියන අරමුණු ජයගන්ට අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්. ලෞකික සහ ලෝකෝත්තර කියන අරමුණු ජයගන්න ඒකාග්‍රතාව. ඒ ඒකාග්‍රතාවයේ හිතේ දියුණු කරගන්නවා. හිත තුළ ඒක ඔබ වර්ධනය කරගන්නවා. අන්තිම එක තමයි බුදුදහම යෝජනා කරනවා කුමක්ද? ප්‍රඥාව. විස්ඩම් කියලා කියනවා. ප්‍රඥාව. නිවන් මාර්ග තව ඉදිරියට යනවා. නමුත් ඒ වැඩපිළිවෙල විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියලා තියෙනෝනේ. ප්‍රඥාව විතරක් නෙමෙයි. දැන් ප්‍රඥාව අතිශයින් අවශ්‍යයි. දැන් මේ කාරණා ටික එනකොට ඉස්සරහට අපිට ගැඹුරින් ඇති වෙන්න ඕනි නුවණක්. මේ ලෝකෙ කිසිම දෙයක් නිත්‍ය නොවන බව. සදාකාලික නොවන බව. කිසිම දෙයක එහෙම සෝල් එකක් නේ. පර්මනන්ට් දෙයක්. එහෙම ආත්ම කියලා ගන්න තරම් එහෙම දෙයක් නැති බව. තාම ගැඹුරින් අවබෝධ වෙන එක. තාම ගැඹුරින් අවබෝධ වෙන එකට කියනවා ප්‍රඥාව කියලා. එතෙන්ට ආවට පස්සේ අපි කැටෙන්නේ නැහැ. එතෙන්ට ආවට පස්සේ අපි ඇලෙන්නේ නැහැ. අපේ මේ ඔක්කොම ඇලීම් සහ ගැටීම් තියෙන්නේ දේවල් වලට අපේ මනසින් දීලා තියෙන ස්ථිර බව ගැන හැඟීම් හින්දානේ. සදාකාලිකත්වයේ සම්බන්ධව අපි මනසින් දැනුවත් හෝ නොදැනුවත්ව දීලා තියෙන හැඟීම් හින්දා අපිට කැමැති එක සදාකාලිකව තියාගන්න ඕනි වෙනවා, අකමැති එක සදාකාලික වෙන එක නවත්තන්න ඕනි වෙනවා. يعني අපි කැමැති වෙච්ච එක, අපි ආස වෙච්ච එක දිගටම තියාගන්න ඕනි වෙනවා. ඒ වගේම අපි අකමැති වෙච්ච එක අපට අවශ්‍ය වෙනවා අයින් කරලා දාන්න නේ. අයින් කරලා දාන්න ඕනේ. ඒ සාපේ පින්වතුන්ලා හොඳට අවබෝධ කරගන්න ඕනේ. අපේ පින්වතුන්ලා හොඳට තේරුම් ගන්නට ඕනේ දේ තමයි යථාර්ථයක් විදියට වටහා ගන්නට ඕනේ තමයි. නුවණ තාම ගැඹුරින් දියුණු වෙනකොට තමයි අර සත්‍චිත්ත පරියෝ ප්‍රඥාව දියුණුනා කියලා කියන්නේ හිත සම්පූර්ණ කරන්නේ. ඇලීම ගැටීම නෙතුන. දැන් තමයි ප්‍රකාශයි තියෙනවා නම් තමන් දැන් මාර්ගඵලයේ උපරිම බබලද කියලා බලාගෙන ඒක අපේ දේවල් කියලා જાතියකට වටනවා. කැමැති හෝ අකමැති කියන අන්ත දෙකෙන් නිදහස් වෙලා නම් තමන් ඇලීම හෝ ගැටීම කියන අන්ත දෙකෙන් නිදහස් වෙලා නම් ඒ අය ඊටාම ගැඹුරු අවබෝධයකට මේ ජීවිතේම පත් වෙනවා. ඉතින් ඒ කියන්නේ තමන්ගේ නුවණ උපරිමයට තමන්ගේ යම් කිසි විශේෂයක දියුණු කරගන්න. යා ඉතින් ලෞකිකවත් අතිශයින් සාර්ථක වෙනවා.
ඒ කියන්නේ සාමාන්‍ය දැනුමක් නෙමෙයි. ඒ දැනුම තමන්ගේ අවබෝධය බවට පත් වෙච්ච අය. ලෞකිකව ඉතාම සාර්ථකයි. මොකද ඔක්කොම දැනුම තියන අය ඉන්න පුළුවන්. නමුත් ඒ දැනුම තමන්ගේ අවබෝධය බවට පත් වුණොත් තමයි ඒක ජීවිතේ ඉතාම වටින සාර්ථකත්වයක් කරලා ලෞකිකව යන්න උනත් උදව් වෙන මිනිස්සුන්ට. ඒ නිසා ඉතාම බුද්ධිමත් බෞද්ධයෝ වෙනවා. ප්‍රඥාවන්තකම ඔබ තුළ දියුණු කරගන්න. හැම දෙයක් දිහාම ජීවිතේ දකිද්දී බලද්දී ඒ තිබෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව ඔබ අවබෝධ කරගන්න. ඒක අවශ්‍යයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අනිත්‍යතාවය වගේ දේවල් ඒ කියන්නේ ස්ථිර නෑ, වෙනස් වෙනවා. හිතන්න ගියොත් අපේ වේගය අඩු වෙයි කියලා. එහෙම දේවල් අනිත්‍යයි සදාකාලික නෑ කියන එක අවබෝධ කර ගැනීමෙන් අපගේ කාර්ය සාධනයේ හෝ නිෂ්පාදන ක්‍රියාවලිය අඩුවක් වෙන්නේ නෑ. අපිට ඒ තේරෙන්න එහි වහලෙක් වෙනවා. උදාහරණයකට ගත්තොත් මේ කොප්පය මෙය හැටෙන බව අවබෝධ කර ගැනීම නිසා අපි මේ කොප්පේ පාවිච්චි කොප්පයක් හැටෙන බව දැනුවත් වුණාම අපි කරන්නේ තාමසේ කල්පනාවෙන් කොප්පේ පාවිච්චි කරනවා. හැබැයි අපි හොඳටම දන්නවා මේක කවදා හරි ස්ථිර වශයෙන්ම කැඩෙනවමයි. ඒක තියෙන යහපත තමයි කැඩුණු දවසට උල්ලන ප්‍රමාණය අඩුයිද නැද්ද? අඩුයි. ඉන්ධන ප්‍රමාණය අඩුයි. එතකොට කැඩිච්ච දවසට ඒ අයින් කරන්න ඕන ටික අයින් කරලා දාලා ඉතුරු වැඩ ටික කරන්න. බුදුදහම අපිට යෝජනා කරන්නේ ජීවිතයේ පවතින යථාර්ථය ඔබ අවබෝධ කරගන්න. කිසිම දෙයක් මම කරගන්න බැරි බව. මගේ කරගන්න බැරි බව. ලංකාවට කරන්නේ නේද නම් මේවත් තේරෙන්න ඕනේ නේ. මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙනවානේ. ගොඩාක් වෙලාවට ධර්ම අවුරුදු 18 20 වෙනකොට එතකොට වදාගෙන වෙලීගෙන හදාගෙන හිටියා ප්ලැට්ෆෝම් එකේ. දැන් අපි යනවා වෙනමින් නේ. දැන් මට විශේෂයි දැන් මට තනියෙන් ඉන්න. දැන් ලංකාවේ දුවහට යන්නේ නැහැ නේ. ලංකාවේදීම දරුවෝ වෙනම ඉන්න යවිලි ඒව කතා නැහැ. කතාවද බෙදලා පුරවන්න අම්මා තාත්තා ගාව ඉන්නෝයි කියන කරන්නේ. දැන් මෙහෙදී ඔබට තේරෙනවා පුත්තා මත්ති කිව්වට පුත්තා මත්ති නෙමෙයි. මේක තේරෙනවා. මගේ කියලා තියාගන්න පුළුවන් එක සීමාවක විතරයි. අඩුම ලංකාවේ නම් ටොක්ක්ක් එහෙම ලවවාදයක් නැතිව පුළුවන් මෙහෙදී ඒ වගේ බෑ. ඒ කියන්නේ ඔබට මෙහෙදී හොඳට තේරෙනවා කොච්චර පොඩි අවස්ථාවක්ද තියෙන්නේ අනිත් එක්කෙනා තමන් එක ප්‍රතියාගැනීම සම්බන්ධව. මෙහෙදී හොඳ තේරෙනවා. ඒ තාම ඥානවන්තව ඔබට ජීවිතයේ ලැබෙන අත්දැකීම් ඔස්සේ තේරුම් ගන්න මොකද? මේ තමයි දැනුම. ඒක උඩ කාටවත් ඒක. කැලේ එක දුන්න. මේ ඔක්කොම ප්‍රශ්න මානසික ජීවවලින්. මානසික අපි බලාපොරොත්තු වෙනවා කැමැත්ත දිගටම වෙන්න ඕනේ, අකමැත්ත එක සැරයක්වත් නොවෙන්න ඕනේ. කැමැත්ත දිගටම වෙන්න ඕනේ කියලා හිතනකොට අකමැත්ත කිසිම වෙලාවක නොවෙන්න ඕනේ කියලා හිතනකොට මිනිස්සු දුකින් ඉන්නවා. මිනිස්සුන්ට ප්‍රඥාව දියුණු වෙනවා යන මෙන්න මේක තේරුම් ගන්න මිනිස්සු දුකින් ඉඳන් එක මේ ලෝකෙම වෙන එකක්. එහෙම නරනම් පස්සේ වෙන එකක් නෙවෙයි. අවබෝධයටපත් වීම මේ බලයෙන් මේ වෙලාවෙම අපි කරගන්නවා. අපිට ලැබිච්ච මේ මොහොත අපි ඒ සඳහා අපි උපරිමයෙන් යොදා ගන්න ඕනේ තේරුම් ගැනීම සඳහා. අවබෝධ කර ගැනීම සඳහා. ඉදීම සඳහා. අපි පුළුවන් තරම් ඒ සඳහා උත්සාහයන් දැරීම අවශ්‍යයි. තවත් නුවණ තමන්ට අපහැදිලි තැන් පැහැදිලි කරගන්න. පැහැදිලි වෙච්ච තැන් තවදුරටත් අහුරු කරගන්න. ඔබ සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ ශාස්ත්‍රය
මේවා අඛණ්ඩව ඔබේ ජීවිතය තුළ පවත්ව ගන්න ඕනේ. ඉතින් අපි තාම සතුටු වෙනවා. අද මේ උතුම් පින් කටයුත්තට සහභාගී වෙලා ඔබත් එක්ක ඔබේ මෙලොව ඵලදායි කරගන්නත් පරලොව ජීවිතය ඊටාම සුවපත් කරගන්නත් දුකින් නිදහස් කරගන්නත් අවශ්‍ය කරන ධර්ම සංකල්ප කීයක් කතා කරාද? 5ක් කතා කළා. සද්ධා, විරිය, සති, සමාධි සහ ප්‍රඥා ගැන සරල දේශනයක්. මේවා දත්ත විදියට කතා කරොත් තව ගොඩාක් ඇතුළට යන්න පුළුවන්. තව ගොඩාක් ඇතුළට යන්න පුළුවන්. ඉතින් එච්චර දුරක් මම ඔබ ගෙනිච්ච නැහැ. ඔබ මේ පැය තුල සරලව මේවා සංකල්ප විදියටනේ. සංකල්ප විදියට ඔබගේ ප්‍රායෝගික ජීවිතයට ගන්නේ කොහොමද කියන එක තමයි මම ඔබත් එක්ක මෙහිදී සාකච්ඡා කළේ. නිවන් මාර්ගට අවශ්‍ය කොටසත් සරලව චුට්ට පැහැදිලි කරන ගමන්. ඉතින් බොහොම මා සතුටු වෙනවා මේ සන්ධ්‍යා යාමේ අපේ ලංකාවේ ඉඳන් විශාල පිරිසක් බණ අහනවා. ලංකාවේ සහ ලෝකයේ වෙනත් රටවල් සමහර රටවල් වලට එළි වෙලා ලංකාවේ නම් දැන් පාන්දරනේ. අපි මේ ජීවත් වෙන ඇමරිකා එක්සත් ජනපදයේදී අපිට රාත්‍රී යාමේ. ඉතින් අපි කවුරුත් හොඳට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරා. මං හිතනවා ඔබ යමක් මේ තුලින් ඔබගේ ජීවිතයට එකතු කරගත්තා. හොඳ කුසල සිත් ඇතුව මේ පැයක වේලාව ඔබ ගත කළා. ඉතින් අපි සතුටු වෙනවා මේ උතුම් පින් කටයුත්ත මහා විහාරයට වැඩම කරලා සිත කරන්ට ලැබීම ගැන. නිව්යෝක් නුවර ක්වීන්ස් වල පිහිටා තිබෙන මේ ඉපැරණිම අපේ ලාංකීය පන්සලට අපිට වැඩම කරන්නට ලැබීම ගැන අපි තාම සතුටු වෙනවා. මේ විහාරස්ථානයේ වැඩ සිටිය අපේ කුරුණෑගොඩ පියතිස්ස අපේ නායක හඳුරුව උන්වහන්සේගේ නෑදෑයොත් මට පහුගිය දවසකට ලංකාවේදී හමු වුණා. අපේ හාමුදුරුව අපවත් වුණානේ කියලා කඳුළු පුරෝගෙනක මහත්තයෙක් මට සඳහන් කළා බණකට ගියපු වෙලාවක. ඉතින් උන්වහන්සේට මේ රටේ මං හිතන්නේ හැම ස්ටේට් එකකම ඉන්න මිනිස්සු ආදරේ. හරියට ගරු කරා. කැනඩාවේ ඉඳලා හැම හාමුදුරුවරු හරියට වැඩම කළා. මං ඒ කාලේ කැනඩාවේ වැඩ හිටියේ. ඒ සායනහන්සලා වැඩම කරා සියලු කටයුතු නවත්තලා දාලා. මොකද හේතුව මේ සායනහන්සේ බොහොම සීල වෘද්ධව ගුණ වෘද්ධව මේ රටේ බොහොම ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන දීර්ඝ කාලයක් මෙහි උන්වහන්සේ සේවය කරා. මේ ශාසනය තහවුරු කරා. ඉතින් මං හිතන්නේ හිටපු ක්ලින්ටන් ජනාධිපතිතුමා පවානේ අපේ සායනහන්සේට හරියට ගරු කරා උපදෙස් ගත්තා. යම් කාරණා සම්බන්ධව. මම ඒ දන්නවා මොකද මේ එක වාරයක් එනකොට මට ඒ අත්දැකීම ලබන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපේ ස්වාමින්වහන්සේ ලෝක නායකයින්ගෙන් ගෞරව ලැබපු වැදගත් ස්වාමින්වහන්සේ කෙනෙක්. ඒ උන්වහන්සේ අපවත් වුණත් මහා විහාරේ අපවත් වෙන්න බෑනේ. මහා විහාරේ පවතින්න ඕනේ. මහා විහාරේ පවත්වාගෙන යන්න නම් මේ දායක කාරකාදීන් බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් මේ පන්සල ආරක්ෂා කරගෙන යන්න ඕනේ. වැඩ ඉන්න අපේ ගුණවත් ස්වාමින් වහන්සේලා පරිස්සම් කරගන්න ඕනේ. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා එක්ක මේ ස්ථානය දියුණු පවුණු කරගන්න ඕනේ. ඉතින් ශ්‍රී ලාංකිකයෝ විදියට මේ කව් වෙන්න තියෙන ලොබි වෙන්න තියෙන තැනක් මෙතනනේ. ඉතින් මේ වයි ආවම බොහෝම සාමෙන් සමගියෙන් නේද? අනිත් එක්කෙනාට ගරු කරමින් හැමෝටම වෙනස් අදහස් තියෙන්න පුළුවන් බව තේරුම් ගනිමින් හැමෝටම එකඟ වෙන්න පුළුවන් තැනට තමන්ගේ පැත්තෙන් දේවල් අතහරිමින් නේද? කටයුතු කරන්න ඕන. මොකද නැත්තම් සිංහලයෝ 10කටවත් එකමුතුව ඉන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද හේතුව අපි හරි මේ තනතුරු තාන්න මාන්න බලය මහ කෑදර જાතියක් නේ එක පැත්තකින් ගත්තාම. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා මේවා රැකෙන්න නම් අපි කැපවීම කරන්නටම ඕනේද නැත? ඕනෑමයි. අපිට අනේකා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ ඔක්කොම අපේ නෑදෑයෝ ඉන්න තැනක් මේ ලංකාවේ විවිධ පවුල්නේ විවිධ පළාත් වලින් ඇවිල්ලා අපි දැන් චූටි කණ්ඩායමක් විදිහට මෙතන ඉන්නවා. ඉතින් අපිට එකට ඉන්න ඕන නම් මොකද කරන්න ඕනේ? අනිත් එක්කෙනාට ගරු කරන්න ඕනේ.
අනිත් එක්කෙනාටත් අදහසක් තියෙන්න පුළුවන් බව පිළිගන්න ඕනේ නේ. එතකොට යහපත් නිවැරදි අදහස ක්‍රියාත්මක කරන්න හැමෝම කැප වෙන්න ඕනේ. ඒකට මේ විහාරයේ වැඩ ඉන්න උතුමන් වහන්සේලාගේ අවවාදයේ අනුශාසනාව සතුටින් පිළි අරගෙන උන්වහන්සේලාත් එක්ක සාකච්ඡාවෙන් සංවාදයෙන් එකමුතු කමින් මේ ස්ථාන පරිස්සම් කරගන්න ඕනේ. මොකද මම දන්න දෙයක් තියෙනවා, ඒ ලොකු ගස් තිබිච්ච තැන්වල ඒ ගස් කඩා වැටුණට පස්සේ විශාල මේ අඳුරු කාල සමයන් එනවා. ඉතින් මේ මහා විහාරයේ නායක හමුදුරුව කියන්නේ ඒ වගේ මහ ගහක් නේ. ඒ ගහ ගැලවෙනකොට ප්‍රශ්න එනවා. ඒ නිසා එහෙම නොවෙන්න බෞද්ධ අය බොහොම සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. පටු අදහස් ඔළුවේ තියාගන්න නැතුව සතුටින් ශ්‍රද්ධාවෙන් මේ අපේ පන්සල අපිට තියෙන තැන නේද, අපේ පැරණිම තැන උතුරු ඇමරිකාවේ ඒ හැඟීමෙන් DC පන්සල අමතරව මේකනේ නේද, ඒ හැඟීමෙන් අපි මේ කටයුතු කරන්න ඕන. ඉතින් ඒ නිසා මම මේ පන්සලට ආදරේ, මේ ස්ථානේ රැකෙන්න ඕනේ. මේ ස්ථානේ තව පරම්පරා ගානක් මේ රටට එන අපේ බෞද්ධයින්ගේ පුදබිම වෙන්න ඕනේ. ඒවා ආරක්ෂා කරගන්න තමයි මේ පුංචි අවවාදය ඔබට සිද්ධ කරේ. මොකද නායක හමුදුරුවෝ ඉන්න කාලේ වෙනකොට උන්වහන්සේ වටා අපි ගැට ගැහෙනවා. උන්වහන්සේ අපවත් වුණාට පස්සෙත් දැන්ට වැඩ ඉන්න සායනහන්සලත් එක්ක ඒ කටයුතු අපි කරගෙන යන්න ඕනේ. ඒ නිසා නායක සායනහන්සේට අපි පින් අනුමෝදන් කිරීම මේ පින්කමේදී ප්‍රධාන වශයෙන්ම සිදු කරනවා. විශේෂයෙන්ම අපේ නිමාලි ආර්යවංශ මැතිණියගේ ආදරණීය පියාණන් වහන්සේටත්, ඒ වගේම බණ අහන්න ආපු ඔබගේ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත්, මේ පන්සල එදා මෙදා තුර හදලා පවත්වගෙන ගිහිල්ලා මියගියපු සියලුම දායක කාරකාදීන්ටත් අපි මේ පින් අනුමෝදනා කරමු. අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. අපගේ ස්වාමින් වහන්සේ ඇතුළු මියගිය සියලුම දෙනා මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම අපේ වර්තමානයේ වැඩ සිටින ලොකු ස්වාමීන් වහන්සේලාට, පඬිතු හාමුදුරුවන් වහන්සේලාට ලැබේවා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලාට මේ ස්ථානය බබලවමින් මේ පළාතෙම සිටින ශ්‍රී ලාංකික ජනතාවට සේවය කරන්නට, මෙහෙවර කරන්නට කායික ශක්තිය, මානසික ශක්තිය, නිදුක් නිරෝගී බව උදා වේවා. ඒ වගේම අපි මේ රටට වැඩම කරන්නට අපරිමිතව කැප වෙලා ධනය පරිත්‍යාග කරලා කාලය, අමිල කාලය කැප කරපු විශේෂයෙන්ම උතුරු ඇමරිකාවෙත්, ඒ වගේම නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව කියන රටවල් වල ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන නියෝජිතතුමා ලෙස කටයුතු කරන අපේ හිතවත් කල්යාණ මිත්‍ර අපේ ඩිලාන් ආර්යවංශ මැතිතුමාට, මැතිණියට, දරුවන්ට, ඒ වගේම මේ පින්කම කරගන්න එතුමාට උදව් කරපු සියලුම සත්පුරුෂයින්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඔබ ජීවත් වෙන මේ රටටත්, ඔබගේ මව් රටටත් දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදරයක්, බාධකයක් නැතුව සතුටින් ජීවිත ගෙවන්නට දෙවියන්ගේ උපකාර ලැබේවා. උතුම් දෙවිවරු මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් බුද්ධ පුතුන් වහන්සේ මගේ Facebook ගිණුම තුලින් මේ දේශනාව අහපු සියලු දෙනාටත්, බණ අහපු ඔබ හැම දෙනාටමත්, මියගිය සියලු නෑයන්ටත්, අපවත් වී වදාළ පරම පූජනීය අපේ නායක හමුදුරුව ඇතුළු මහ සංඝරුවනටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත්, ඒ වගේම මේ පින්කම මාලාව සිද්ධ කරන අපේ ආර්යවංශ මැතිතුමා, මැතිණිය ඇතුළු ඒ සියලුම දෙනාටත් මේ භවයේ පුරාමත්, සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂයෝම මුණ ගැහේවා, කල්යාණ මිත්‍රයෝම මුණ ගැහේවා, සද්ධර්මය මසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී කවුරුත් වන්දිට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු හැම දිනාටම තුන් සරණින් යහපතක්ම උදා වේවා.